සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද වගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. ඒක නිසා අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. සුබ අලුත් අවුරුද්ද. එසේම වේවා. සුබ නවවසරක් වේවා කියලා කියන එක තමයි සමහර විට ඒ කියන්නේ වචන තේරුම ගත්තම බුද්ධික හරියනවා ඇත්තේ. ඔව්. මොකද මේ අලුත් අවුරුද්ද අපිට උදා වෙන්නේ අප්‍රේල් මාසේ. ඊළඟට මේ නව වර්ෂය බුද්ධික මේ වර්ෂය කියලා කියන්නේ ඇත්තටම මේ පෘථුවිය සූර්යා වටා ගමන් කරන කාල සීමාවනේ. සාමාන්‍යයෙන් වර්ෂයක් කියලා ගණන් ගන්නේ ග්‍රහ වස්තුවක් සූර්යා වටා වටයක් ගිහිල්ලා ගමන නිම කරන්න ගත කරන කාලය. ඒක දැන් සූර්යාට කිට්ටුවෙම තියෙන බුද අපේ පෘථුවිය දින ගණන ගත්තොත් දින 88කින් වගේ වැඩ ඉවර ගන්නවා. ඊළඟට ඈතම තියෙන නෙප්චූන් ප්ලූටෝ වගේ ගියාම දවස් 90560ක් විතර ගත කරනවා. පෘථුවිය දවස් 365යි විනාඩි 5යි තප්පර 46කින් මේ ගමන ඉවර කරනවා. දැන් බුද්ධික මොකක් හරි කියන්න යනවා මේ පොඩි කතාව දැන් බුද්ධිකෝක කිව්වන් පස්සේ මතක් වුණා දැන් මේ දවස් 365යි විනාඩි 5යි තප්පර 46 කියන එකනේ බෙදා ගන්න හදන්නේ අපි නව වර්ෂය කියලා. ඒක සමහරු ඉස්සර මාස 10කට කියලා බෙදුවා. දැන් මාස 12කට බෙදලා තියෙනවා. හරිද? දැන් අපි මේ භාවිත කරන කැලෙන්ඩරේ ඉන්නේ මේ ග්‍රෙගරියානු පාප්තුමාගේ කැලෙන්ඩරේනේ. හැබැයි ඒට අමතරව තිබුණා සිංහල මාස ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ හින්දු මාස ක්‍රමයක් තියෙනවා. ඉස්ලාම් මාස ක්‍රමයක් තියෙනවා. මේ සියල්ල අතරේ අපි පොදු එකඟතාවකට අවිල්ලා තියෙනවා බුද්ධික. ඒක තමයි මේ නව වසර කියන සංකල්පේ තියෙන වැදගත්කමනේ. ඒක අවුරුද්ද කියලා කියන්න එපා වසර කියලා. නව වසර. අවුරුද්දනේ අප්‍රේල් මාසේ. තව ටික වෙලාවකින් ජ්‍යොතිෂය පිළිබඳ පාඩමක් තියෙනවා. හොඳයි. අතීතේ කොයිතරම් දුෂ්කර වුණත් හැම විටම අලුතෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ කියලා තියෙනවා. ඔව් අපි දුෂ්කර අවුරුද්දක් ගත කරා. අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම දුෂ්කර අවුරුද්දක් ගත කරා. අලුත් අවුරුද්ද නැත්නම් දිනුසිකින විදිහට නව වසර දුෂ්කර නැතුව සතුටෙන් ජීවත් වෙන්න නම් සතුටෙන් ජීවත් වීමේ ව්‍යාපාරයක් බවට පත් කර ගන්න ඕනේ. පුංචි ව්‍යාපාරයක් විදිහට අපේ හිත හදාගත්තොත් නැත්නම් පොඩි බිස්නස් එකක් කරගත්තොත්. එහෙමත් නැත්නම් සල්ලි හම්බෙන, සතුට හම්බෙන, ආධ්‍යාත්මය සතුට වෙන නැත්නම් ඒක සියල්ලම වර්ධනය වෙන අවුරුද්දක් බවට පත් කරගත්තොත්, නව වසරක් බවට පත් කරගත්තොත් ඔබටත් මටත් ඉස්සරහා අවුරුද්දම සතුට වේවි. එතනින් එහාට අපේ ජීවිතය අලංකාර කරගන්නට හැකියාව ලැබේවි. අපි සූදානම් වෙනවා අදත් පුවත්පත්වල තොරතුරු වෙත යොමු වෙන්න. මුලින්ම සූදානම් නව වසරට සුබ පතලා පුවත්පත් ගණනාවක් ලස්සන පින්තූර යොදලා තියෙනවා. මව්බිම් පුවත්පතේ පින්තූරය පිළිබඳ උදෑසන අපි හැමෝම කතා බහ කරන්න ගත්තා. සිලොන් ටුඩේ එකෙත් ඒ පින්තූරෙම දාලා තිබුණා. අපි ආරම්භ කරනවා දිවයින පුවත්පත. ඔව් මොකද බුද්ධික ඒ කියන්නේ අපිට මතක ඇති කාලේ ඉඳලම ජනවාරි 1 වෙනිදාට එහෙම නැත්නම් සිංහල අවුරුද්ද දවසට පත්තරවල මේ අතින් ඇඳපු චිත්‍ර තමයි කවියක් එක පළ වෙන්නේ. අද දිවයින පුවත්පතේ කවිය 2021 සුවපත් වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ. අදිෂ්ඨානයට හුරු කර ලොව වැසියන් අලුත් වසර එළඹෙන අභිමන ඇසියන් කොවිඩ් පරදවන මාවත මුණ ගැසියන් නිදුක් නිරෝගී අවුරුදු මල් පිපියන්. අනුරාධ හිරිපිටියගේ ප්‍රාර්ථනාව ඒ. ලංකාදීප පුවත්පතත් එවැනිම ඡායාරූපයක් පළ කරලා තියෙනවා මුල් පුවත විදිහට. එහෙම නැත්නම් සුභාශිංසන විදිහට ලංකාදීප පුවත්පත වෛරස වසංගත රෝගිය තුරංකර මට අර දිමුෂිටාගේ ලස්සනට කියන්න බෑ. පුළුවන් මේ. ලොව පුබුදවා නව අරුණලු මුදුන් කර අතමිට සරුව කිරි ඉතිරි දොරින් දොර ලැබුණව වසර වෙන්නයි සතොසින් බර. එහෙමයි සඳහන් කරන්නේ. ලයනල් පෙරේරාගේ පද රචනයක් තමයි සමන් කළුබෝවිලයි ලංකාදීපේ ඒ ඡායාරූපය ඇඳලා තියෙන්නේ. අලුත් අවුරුද්ද නැත්නම් වසර සුබ වෙන්න කියලා ප්‍රාර්ථනාව ලංකාදීපේ. අමිත තෙන්නකෝන් ගත්ත ආකර්ශනීය ඡායාරූපයක් ඇස් වලින් කතා කරන ඡායාරූපයක් අර බුද්ධික කිව්වා වගේ මව්බිම මුල් පිටුව සරසන්නේ. ඔබ සැමට සුව නව වසරක් වේවායි කියා මව්බිම පුවත්පත ප්‍රාර්ථනා කරන්නේ. සුබාදහම එකම වෛරසයකින් බිලියන 7.75ක මානව සම්පතක් පරීක්ෂාවට ලක් කරන විශ්වයේ තීරණාත්මක කාලාවකාශයේ ගෙවමින් සිටින මොහොතේ සකල විද කිලිටි සිටිවිලි දූරීභූත කොට කටවහත් දුරු කොට සුබ නව වසරකට ඇස්වලින් සිනාසී හිත්වලින් දිගාසිරි පතමු. මුව ආවරණ යොදාගෙන තමයි මේ අවුරුද්දෙත් අපිට එළියට යන්නට වෙන්නේ. ඇස්වලින් තමයි සියලු දේවල් කතා බහ කරන්න සිද්ධ වෙන්නේ. ඇස්වලින් hina වෙන්න වෙයි. අඬන්නේ නැති වෙන අවුරුද්දක් බවට නව වසරක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සිරස්වල ඕන තරම් තියෙනවා. හැබැයි මොන තරම් සිරස්වල තිබුණුනත් අපේ
න්‍යායපත්‍ර අපේ සිරස්වල බවට පත් කරගන්නේ සුබවාදී කාරණා නම් අපි සම්ප්‍රදාය පොඩ්ඩක් අද දවසේ වෙනස් කරනවා. අපි සුබ පැතුම් වලින් පටන් ගනිමු. ජනාධිපතිතුමා සුබ පතල තියෙනවා අලුත් අවුරුද්දට ජන සුබ සෙතට තැබූ පියවර සවිමත් කරමු කියලා ජනාධිපතිතුමා සුබ පතල තියෙනවා. එක්ව රට ගොඩනැගීමට අවස්ථාවක් කරගමු අග්‍රාමාත්‍යතුමා එක්ව රට ගොඩනැගීමට අවස්ථාවක් කරගමු කියලා අග්‍රාමාත්‍යතුමා සුබ පතල තියෙනවා. උදාර අපේක්ෂා පෙරදරුව නව වසර ජයගමු කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රචාරය කරලා තියෙනවා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ජන සුබසිතට තැබූ පියවර සවිමත් කරමු. ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරදී තව තවත් ශක්තිමත් කර ගැනීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අවුරුදු පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපි හැමෝගෙම හිතේ ඉන්න නායකයා. එතුමාගේ සුබ පැතුම් පණිවිඩය සමාජීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව රට ගොඩනැගීමට නව වසර අවස්ථාවක් කරගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා විපක්ෂ නායකතුමා ඔහු සඳහන් කරලා තියෙනවා ලබන්නා වූ නව වසර අධිෂ්ඨානයේ මානව දයාව කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදරිව ජයගත යුතුයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2021 නව වසර වෙනුවෙන් පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කරා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. මේ උදා වුණේ 20යි 20 නව වසර 2යි 2යි 4යි 4යි 1යි 5යි අංක විද්‍යාව අනුව ගත්තාම එකතුව 5යි එනුවත් 20යි 21 20යි 21 2යි 2යි 4යි 1යි 5යි ඒ අනුව ගත්තාම හොඳ අංකයක්. නව වසරේ රාජ්‍ය ආයතන රාජකාරී ආරම්භීමේ නිල උත්සවය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් උදේ 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව චමින්ද සිල්වා දිවෙනට වාර්තා කරනවා. ඊට සමගාමීව ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රාජකාරී ආරම්භ කරනවා. මුලින්ම ජාතික ගීය ගායනා කරනවා. ජාතික ධජය සෙවීමෙන් පස්සේ රණවිරුවන් ඇතුළු දේශීය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් තියෙනවා. ඊට පස්සේ සියලුම කාර්ය මණ්ඩල සමාජිකයන් තම තමන්ට පහසු භාෂාවකින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඬනගා කියනවා. එහෙම කියලා වැඩ පටන් ගන්නවා. වැඩ පටන් ගත්තොත් මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් කියලා දිවයින පුවත්පත වාර්තා කරන ඊළඟ පුවතත් එක්කම අපිට හිතෙනවා පිරිහුණු රුපියල ශක්තිමත් වේ. පහුගිය දවස්වල රුපියල් 194ක් ගෙවන්න සිද්ධ වුණා ඩොලර් එකකට. හැබැයි ඊයේ වෙනකොට 190 වගේ ගානකට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. මේක සුබ ලකුණක්. ඒ වගේම තවදුරටත් මේ කාරණා එහෙම සනාත වෙයි තවදුරටත් සුබ ලකුණු පෙනෙයි කියලා හිතනවා. දිවෙන පුවත්පත කියනවා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්මයා කරන ප්‍රකාශයක් ලංකාවේ අපි කන සීනි වලින් 90%ක්ම පිටරටින් ගේනවා. ඒ නිසා මේ අවුරුද්දේ ඉඳලා දුඹුරු සීනි ආනයනය නතර කරනවා. අපිට පුළුවන් අපේ රටට ඕන කරන දුඹුරු සීනි නිෂ්පාදනය කරගන්න. වසා දමැති කන්තලේ සීනි කර්මාන්ත ආයතනයේ වෙනුවට නව කර්මාන්ත ශාලාවක් ඉදි කරනවා. මේ සඳහා උක් වගා අක්කර 21000ක් ඇති කරනවා. ඊළඟට සෙවණගල කර්මාන්ත ශාලාවේ ධාරිතා වැඩ කිරීමට මිලියන 400ක් වැය කරනවා. 2020 ජනවාරි ඉඳලා එතනෝල් ආනයනය නවත්තපු හින්දා දේශීයව එතනෝල් නිෂ්පාදනය කිරීමෙන් රුපියල් මිලියන 1800ක් ඉතුරු කරගෙන තිබෙනවා. මේ තමයි අපි ලැබපු ජයග්‍රහණ සහ ලැබීමට නියමිත ජයග්‍රහණ. ඒ අනුව ගත්තාම මේ සුබ ලකුණු අවුරුද්ද පිළිබඳව අලුත් බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්. බල සුබ නිමිති පෙරමගදී කියලා කියනවා. මේ සුබ නිමිති තමයි අපිට නිතරම දකින්න ලැබෙන්නේ. දිනවිට පුවත්පත ඡායාරූපයක් එකම වාර්තා කරලා තිනවා. ලංගම අබලන් බස් 273ක් හරියටම හදලා ආපහු පාරවල් වලට දාලා මේක තමයි ඡායාරූපයෙන් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අබලන් බස් රථ 273ක් අලුත් වැඩියා කොට මගේ ප්‍රවාහන සේවයට එක් කිරීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවිල්ලා තිනවා. ගාලු මොදුල් පිටියේ තමයි මේක පැවැත්වලා තියෙන්නේ. ගාමින් ලොක්ගේ අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමා ඇතුළු කණ්ඩායමක් මෙහිදී සහභාගී වෙලා තිනවා. බස් රථ 273ක් අලුතින් දාවන්නට කියලා කියන්නේ කොයිතරම් වටිනවද මේ වෙලාවේ. පාසල් පටන් ගන්නවා ජනවාරි 11 වෙනිදා. ඒ පිළිබඳව කතා බහ කරා. බස් රථවල ගොඩක් සෙනග අරගෙන යන්නට බෑ මේ තියෙන වේසන තත්ත්වයත් එක්ක. අලුතෙන් 273ක් බස් රථ දාලා තිනවා. සමහරක් වෙලාවට පෞද්ගලික අංශයේ බස් රථවල තිවිච්ච යම් දේවල් ජනතාවට සල්ලි වැඩි කරනවා. සමහරක් වෙලාවට වෙලාවට යන්නේ නැහැ. මේවත් එක්ක රජය ශක්තිමත් කරන එක කොයිතරම් වටිනවද කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕන. දැන් ওই බස් ටික හදාගත්තේ නැත්නම් බස් ගෙන්නන්න පිටරටට අපිට සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. ඔබ මේ මොහොතේදී නිකම්ම මිනිස්සෙක් වෙන්න පුළුවන් සමහර විට. හැබැයි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔබ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ලංකාවේ ගම්මාන තියෙනවා 14022ක් ග්‍රාම සේවා වසම්.
මෙවර අයවෙන් නව කර්මාන්තකරුවන් 14022ක් බිහි කිරීම අපේ අරමුණයි කියලා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ එහෙම නැත්නම් දරිද්‍රතාව පිටු දැකීම ආර්ථිකයේ පුනර්ජීවනය පිළිබඳ කාර්යසාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ග්‍රාමීය ජනතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු සහාය අපි ලබා දෙනවා. මෙවර අයවෙන් ලබා දීපු සහන අනුව නව ව්‍යවසායකයන් හඳුනාගෙන පහසුකම් සැලසීම විධාතා නිලධාරීන්ගේ වගකීමක් කියලත් එතුමා සඳහන් කරනවා. එතකොට මේ තව සංවර්ධනය සිද්ධ වෙද්දී අඩුතරමින් තැඹිලි විකුණන කහට එකක් විකුණන බුලත් විටක් විකුණන ව්‍යවසායකයට පවා ඉඩක් ලැබෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න. නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ප්‍රගතිය ඉහළයි. බරාය පිවිසුම් මාර්ගය හා අතුරුගිරිය දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගයේ කඩිනුවමින් නිම කරනවා. මේ පාලම හැදීම ආරම්භ 2014 දී අපේ ආණ්ඩුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා කියනවා කැලණිය ගඟට උඩින් අලුත් පාලමක් එල්ලෙන පාලමේ අපිට මේ අලුත් අවුරුද්දේ නව වසරේ ගමන් කරන්න පුළුවන්. ඊළඟට මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කියන ජාතික පාසල් පිහිටුවීමේ පළමු අදියරයට තේ පාසල් 123ක් ප්‍රතිනිර්මාණය කරනවා. ඒ කියන්නේ ගමේ පාසල ජාතික පාසලක් බවට පත්වේවි. අවසාන ඉලක්කය පාසල් 1000ක්. ඊළඟට සමගි ජනබලවේගයත් කියනවා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නයි ප්‍රගතිශීලී තරුණ පරපුරට ආරාධනා කරනවා. සමගි ජනබලවේගී ඉලක්කය ඉදිරි මැතිවරණයේදී තරුණ නියෝජිතයන්ට 25% අවස්ථාව ලබා දීම මේවා හොඳ ප්‍රවණතා. ඊළඟට නව විවාහකයන්ට මධ්‍යම පාන්තිකයන්ට නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ නිවාස 5000 ව්‍යාපෘතියෙන් නිවාස 3000ක ඉදිකිරීම කටයුතු ඔන්න ආරම්භ වෙනවා. මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් හැදෙන නිවාස 3000ක ඉදිකිරීම ආරම්භයි. ගැනුම්කරුවන්ටත් සහන ණය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහත්මයා පහුගිය දවසක මේ ගෙවල් 5000න් නිවාස එකක 3000ක් ඉදිකිරීමට අදාළ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ගිවිසුම් බෙදා දීම පහුගිය දා සිදු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ. විමර්ශ දැන් අද ප්‍රවෘත්ති ටික බැලුවට පස්සේ හරි සතුටුයි මේ රට ඉස්සරහට යන විදිය ගත්තාම ලෝක වසංගතයක් එක්ක මුළු ලෝකෙම කඩම් වැටෙනකොට අපි අවුරුදු පළවෙනි දවසේ ප්‍රවෘත්ති කියන්න අපිට හම්බෙලා තියෙන නැත්නම් පුවත්පත්වල සඳහන් කරලා තින්නේ හැම දෙයක්ම වගේ ගත්තාම මේ කොරෝනා කීපයක් තියෙනවා සහ ඉස්සෙල්ලුව මද්දවැල්ලුව කියලා කීපයක් තියෙනවා. හැබැයි වැඩි වශයෙන් ගත්තාම මේ රට ඉස්සරහට කරන්න යන දේවල් සහ දැනට කරලා තියෙන දේවල් ගොඩක් ආඩම්බරයෙන් කියන්නේ අද පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා ඡායාරූපයක් එක්ක කොළඹ ලස්සන කරන ගාලු මෝදුර නාගරික උද්‍යානය කියලා. නාගරික වන උද්‍යානය කොළඹ ලස්සන කරන නාගරික වන උද්‍යානය අද පුවත්පතේ ඡායාරූපයක් එක්ක පළ කරනවා. ගාලු මෝදුර වන උද්‍යානයේ ජනතා අසිරියට කියලා අයිතියට කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුරුන්ගේ උපදෙස් පරිදි ඉදිකරනු ගාලු මෝදුර නාගරික වන උද්‍යානයේ ජනතා ඉදිරියට පත් කිරීම පෙරේදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් රැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍ය නාලක ගොඩහේවා සහ කොළඹ පුරපති රෝහි සේනානායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරා කියලා සඳහන් කළ තියෙනවා. ඉතාමත්ම අලංකාර විදිහට ගාලු මෝදුර නාගරික වන උද්‍යානයේ ජනතා ඉදිරියට පත් කරපු අවස්ථාවක් තමයි මේ මුල්ගල් තිබීමක් නෙවෙයි වැඩේ කළ ඉවර වෙලා ජනතා ඉදිරියට පත් කරන අවස්ථාවක් තමයි අපි දැක්කේ. ඔව්. ඒ කියන්නේ කොවිඩ් පළවෙනි රැල්ල ආපු වෙලාවේ ඉඳලම මේ කටයුතු ආරම්භ වෙලා තිබුණා. ඔය අලුතෙන් විවෘත කරපු මේ බාලදක්ෂ මාවත දිගේම යද්දි අපේ රණවිරුවන් මේ කටයුතු සිදු කරන ආකාරය අපි දුරුව දැන් අද ඉඳලා රියදුරු බලපත්‍ර මුද්‍රණයත් බුද්ධික යුද හමුදාව බහරට පත් කරලා තිනවා. අපි පහුගිය දවස්වල කතා කළා ජාතික පොත්පත් බොහොමයක තිබිච්ච වාර්තා. ඒ තමයි රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී ඒවා පෞද්ගලික සමාගම් වලට දීලා දැවැන්ත කොමිස් මුදල් නිලධාරීන් අරගෙන තියෙනවා. නොවටිනා ගණන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි හොර දේවලුත් මුද්‍රණය කරලා තියෙනවා. යුද හමුදාවට මේ කටයුත්ත බාර දීලා තියෙනවා. ඒ කියන්නේ මුදල් ඉතුරු වෙනවා. දැන් සමහර ලාවට ප්‍රශ්න කරානේ කොහොමද මේ අවුරුද්දේ මේ ණය ගෙවන්නේ ආර්ථිකයේ කඩා වැටේ සල්ලි නැති වෙන්නේ ක්‍රම තියෙනවා. අපේ පොතේ තියෙන්නේ අනිත් අයගේ පොත්වල තියෙන දේවල් නෙවෙයි. යුද්ධ දිනුවෙත් එහෙම අපේ පොත්වල තිබිච්ච පාඩම් අපි ලියාගත්ත පාඩම් වලින් දිවෙන පුවත්පතට යනවා පානීය ජලය අරපිරමැස්ම සහ නාස්තිය අවම කරන නව වසරක් කියලා වාර්තා කර සිටින්නේ මේ අමිති වාසුදේව නානායකාර මහත්මයාගේ ප්‍රකාශය. පානීය ජලය අරපිරමැස්ම සහ නාස්තිය අවම කරන නව වසරක් වේවායි අමාත්‍ය වාසුදේව නානායකාර මහත්මයා සඳහන් කරන්නේ. මොකද රජයේ මේ අවුරුද්දේ ඉලක්ක අතර ප්‍රධානතම ඉලක්කය තමයි සියලු දෙනාට පානීය ජලය සෞඛ්‍ය ආරක්ෂිත නිර්මල පිරිසිදු පානීය ජල ලබා දීමට. කඩිනමින් ඉටු කරන්න මේ බලාපොරොත්තුව මේ වන විට පානීය ජල සැපයීමෙන් 20% පමණ නාස්තිය සිද්ධ වෙනවා.
ඒක අවම කරගන්න පුරවැසියන් විදිහට ඔබට සහ මට වගකීමක් තියෙනවා. අලුත් අවුරුද්දේදී ප්‍රාර්ථනාවන් කරනවා නම් ඔන්න කිරිපැණි ඉතිරෙන්න විතරක් නෙවෙයි වතුර පරිස්සම් කරගෙන කියන ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. අපි පහුගිය දවස්වල කතා බහ කරා දැන් මේ පහුගිය අවුරුද්ද වනකොට රැකියා 1,50,000කට වැඩි ප්‍රමාණයක් අලුතෙන් ලබා දීලා තිනවා. උසස් පෙළ සමත් නොවුන සාමාන්‍ය පෙළ සමත් වෙච්ච උසස් පෙළ සමත් නොවුන අයට රජයේ රැකියාවල් ලක්ෂයක් ලබා දුන්නා. ඊට අමතරව විශ්වවිද්‍යාලය සමත් වෙච්ච අයට රැකියාව 58,000ක් ලබා දුන්නා. මේ විදිහට පහුගිය වසරේදී කතා බහ කරා. මම අද පුවත්පතේ විශේෂ පොතක් තෝරගන්නවා 2021 දී පෞද්ගලික අංශ සහ එක්ව නිපුණතාවෙන් හෙබි තාරුණ්‍යයට රැකියාව ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා කියලා සඳහන් කරලා තිනවා. 2021 දී පෞද්ගලික අංශය සහ එක්ව නිපුණතාවෙන් හෙබි තාරුණ්‍යයට රැකියාව ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා කියලා සඳහන් කරලා තිනවා. අද පුවත්පතේ විශේෂ ලිපියක් විදිහට මේ වාර්තා වෙන්නේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා මේ ප්‍රකාශය සිදු කරන්නේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට හැකි ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කොට ඒ අරහා මේ රටේ උචිත අධ්‍යාපන වෙනස්කම් සිදු කිරීමට පෞද්ගලික අංශ හා එක්ව නිපුණතාවෙන් හෙබි තාරුණ්‍යයට රැකියාව ලබා දීමේ පිළිවෙලක් 2021 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රියාව නම් වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. මෙහිම ප්‍රකාශ කරේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරය යටතේ රුපියල් කෝටි 362කට අධික වියදමකින් මත්තිගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වීම තමයි මෙහෙම කරලා තියෙන්නේ. අක්කර 10කින් යුත් භූමි භාගයක වසර දෙකක් ඇතුළතදී මේ පීඨයෙන් නිම කිරීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. 400කට මෙහිදී උගන්වන්නට කටයුතු සංවිධානය කරලා තියෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඒ වගේම තමයි මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපක්ෂ කොමිෂන් සභාවේ සභාපතිතුමා, මහාචාර්ය සුදන්ත ලියනගේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මේ අය මෙහෙට සහභාගී වෙලා තියෙනවා. අපි පත්තරමේන්තුවේ සාමාන්‍යයෙන් වෙනද නම් මේ වගේ වෙලාවෙද්දී අපි එක්කෝ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා එහෙම නැත්නම් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සම්බන්ධ කරගන්නවා ලයිව් තාක්ෂණය එහෙම නැත්නම් දුරකථනය ඔස්සේ. අපි මේ මොහොතේදී අද දවසේදී ඔවුන් දෙපළ සම්බන්ධ කරගත්තේ නැත්තත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඇතුළු මේ අපිට සම්පත්දායකත්වය ලබා දීපු සියලු දෙනාට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පත්තරමේන්තුවෙන්. අද අපි ලයිව් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්නවා නිමේෂ් චමත් සංකල්ප ලිහල බලන්න තියෙන මල්ල බුද්ධික ඔබල බලන්න ඕනේ නැහැ කියලා කියනවනේ. මේ මොකටද මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ආයි අපි දෙන්න කියන්න ඕනේ නැහැ. සුබ නව වසරක් වේවා නිමේෂ්. මොකක්ද කොහෙද මේ ඉන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද? ලැබුවා වූ නව වසර සාමයෙන් සතුටෙන් සෞභාග්‍යයෙන් පිරිපුන් ශ්‍රී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වික්‍රමසිංහපුර අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට. අපි මේ අවස්ථාවේදී සූදානම් බලය ජවය ශක්තිය පිරි නෙස්ටමෝල්ට් එක්ක එකතු වෙලා අපේ අලුත් අවුරුද්දේ නව වසරේ පළවෙනි දවස ආරම්භ කරන්න. මේ වෙලාවේ අපි ඉන්නේ සුන්දර ගාල්ල නගරේ. ගාල්ල නගරේ ජනතාවට වගේම දිවෙන පුරා ඉන්න අපේ ජනතාවට ඔන්න අවස්ථාව තියෙනවා රසම රස නෙස්ටමෝල් කෝප්පයක් එක්ක ඒ වගේම නෙස්ටමෝල්ට් ආදරයෙන් තිරණ කරන දින දර්ශනයත් එක්ක අලුත් අවුරුද්ද ආරම්භ කරන්න. අපිට පේනවා අලුත් අවුරුද්දේ පරමු හිරු කිරණ මේ මහ පොළොව සිප ගන්න වෙලාවේදී බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. පෝෂණයෙන් බලගැන්වෙන්න ඔබ 100%ක් සූදානම්ද? නෙස්ටමෝල්ට් හැමදාමත් අපේ රටේ ජනතාවට හොඳම දේ තිරණ කරපු වෙළඳ සන්නාමයක්. අපි මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා රජේන්ද්‍ර විජේසිරි මහතා. එතුමා අනුග්‍රාහක සහ ක්‍රියාකාරකම් කළමනාකාරතුමා නෙස්ලේ ආයතන නියෝජනය කරමින් මොකක්ද ඇත්තට මේ සිද්ධ වෙන්නේ? සුබෝදෑසනක්. අද අපේ ගාලු පුරවරට ඇවිල්ලා තියෙනවා. ලැබුවා වූ නව වසර සියලු දෙනාටම ඊටමත් සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් පෝෂණයෙන් බලගැන්වෙන නෙස්ටමෝල්ට් එක්ක අද අපි ඇවිල්ලා තියෙන ඔබ සියලු දෙනාම ලබවන්නා වූ නව වසරේ සියලු අභියෝග වලට 100%ක් සූදානම්ව මුහුණ දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ අවුරුද්දත් අපිට අභියෝගාත්මක අවුරුද්දක්. හැබැයි ඒ හැම අභියෝගයකටම අපි 100%ක් බලගැන්විලා ඒ හැම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති දිවෙන පුරාම ඉන්න අපේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක. අද දහවල් 12 වෙනකන් අපි ඉන්නවා ගාල නගරේ. ඒ වගේම දිවෙන පුරාම නෙස්ටමෝල් කණ්ඩායම ඉන්නවා. ඔබට හැකියාව තිබෙනවා නෙස්ටමෝල් කෝප්පයක් එක්ක මේ අලුත් අවුරුද්ද ආරම්භ කරන්න. අපි හැම කෙනෙක්ටම ආරාධනා කරනවා අභියෝග වලට මුහුණ දෙන්න 100%ක් පෝෂණයෙන් ඔබට විටමින් D
ඒ වගේම කැල්සියම්, විටමින් B5, B6, B3 යකඩ මේ සියලු දේ එකට එකතු කරලා නෙස්ටමෝල්ට් ඉතාම ආදරෙන් තමයි අපේ රටේ ජනතාවට මේ නිෂ්පාදනය එකතු කරන්නේ. ඉතින් කිරිසාරයෙන් සපිරි නෙස්ටමෝල්ට් එක්ක අපි ඔබටත් ආරාධනා කරනවා මේ අලුත් අවුරුද්දේ සුන්දරත්වය මිහිර විඳ ගන්න. ඓතිහාසික ගාල්ල නගරයේ ඉඳගෙන අපි අලුත් අවුරුද්ද සමරනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා අපේ මුළු මහත් රටවාසී ලෝකවාසී ජනතාවට එකතු වෙන්න නෙස්ටමෝල්ට් එක්ක. ඒ වගේම අභියෝග බාර ගන්න, අභියෝගත් එක්ක එකතු වෙන්න, ඒ අභියෝග බාර අරගෙන ඒ අභියෝග දිනා ගන්න ශක්තිමත්ව අපි ඒ හැම දෙයකටම මුහුණ දෙය යුතුයි කියලා. මේ අලුත් අවුරුද්දේත් අපිට අභියෝග රාශියක් තියෙනවා. ඉතින් ඒ අභියෝග වලට මුහුණ දෙන ජනතාව මේ අලුත් අවුරුද්දේ මුල්ම දවස මේ වැඩ කටයුතු පටන් ගන්න වෙලාවේ නෙස්ටමෝල්ට් ඔවුන් එක්ක ඉන්නවා. නෙස්ටමෝල්ට් ඔවුන් එක්ක එකතු වෙලා පෝෂණයෙන් ඔවුන් බලගන්න වන ආකාරය ගාල්ල නගරයේදී අපිට දකින්න හැකියාව තිබෙනවා. අපි දැක්ක ගාල්ල නගරයේදී උදේට ප්ලේන්ටියක් බොන ජනතාව මේ ස්ථානට ඇවිල්ලා නෙස්ටමෝල් කෝප්පයක් එක්ක එකතු වෙන ආකාරය. ඉතින් අද දවස පුරා මධ්‍යහන 12 දක්වා මේ අවස්ථාව විඳ ගන්න ඔබට හැකියාව තිබෙනවා. ඔබ ඉන්නවා නම් ගාල්ල නගරයේ ආසන්නයේ එන්න මේ ස්ථානයට. ඒ වගේම ඔබ ඉන්නවා නම් මේ දිවයිනේ කොහේ හරි තැනක ඔබට පුළුවන් ඔබේ ළඟම නගරයට ආවොත් එම නෙස්ටමෝල් දින දර්ශනයක් අරගෙන ඒ වගේම නෙස්ටමෝල් කෝප්පයක් එක්ක මේ අලුත් අවුරුද්ද පටන් ගන්න. එහෙමනම් අපි සුබ අලුත් අවුරුද්දක් නැවතත් ප්‍රාර්ථනා කරමින් සම්බන්ධතාවය යලිත් වතාවක් වික්‍රමසිංහපුර අපගේ ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙනවා. නිමේෂ් බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. බුද්ධික මේ විශේෂ දෙයක් තියෙනවා කියන්නේ දැන් ස්වාධීන ප්‍රවන්සේ උද්ඝාටනයක් වැඩ කරානේ. ඔය නෙස්ටමෝල් කණ්ඩායම තමයි අපි යනකොට ඔය සිංහල අලුත් අවුරුද්දට ගියත් ඔය සජීවව ඉන්නවා. දැන් ඔය රජී තමයි කතා කරේ. ඔවුන් හරි ස්වාධීන ප්‍රවන්සේට ගොඩක් සම්බන්ධයි. රටේ හැමතැනම යනකොට තේ බීමේ අලුත් කලාවක් කියලා තේ එක වෙනුවට ඔන්න දැන් නෙස්ටමෝල්ට් එකක් බොන්න කියලා කියනවා. දැන් මේ වැඩසටහන මුලින් ඉඳන්ම ගත්තොත් මේ වැඩසටහනේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නෙත් ඔයාගේ ළඟ තියෙනෙත් නෙස්ටමෝල්ට් කප් එක. ඔයාගේ ගාවක් තියෙනවා. අපි මං ගාවක් තියෙනවා. ඒකෙන්ද අපි මේ වෙලාවේ ඔවුන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් දිනුෂගිරි ඉදිරියට කියන්නේ සුබ නව වසරක් වේවා කියලා නෙස්ටමෝල්ට් අද ගාල්ල ගිහිල්ලා තියෙනවා. හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රකාශ කරන්නට ප්‍රාර්ථනා කරන්නට සජීවටත් රජීටත් ඒ වගේම තමයි නිමේෂ්ටත් අපි සුබ පතනවා. ජනතාවට හරි දෙයක් දෙන්න, සුබ දෙයක් දෙන්න, හොඳ දෙයක් දෙන්න මේ කරන වෑයම වෙනුවෙන්. කොහොමද මේ අලුත් අවුරුද්දේ තියෙන නව වසරේ තියෙන අභියෝග ජය ගන්න, ඉලක්ක ජය ගන්නත් බලය, ජවය, ශක්තිය, ප්‍රබෝධය ඕනෙමයි. නේ? අපි යමු පළවෙනි විරාමයට. විරාමෙන් පස්සේ කතා බහ කරන්න සූදානම් තවත් ප්‍රවෘත්ති ගැන. දිනෝෂ අලුත් අවුරුද්ද කියලා අලුත් අවුරුද්ද පෑගෙනවා කියලා එක පණිවිඩාවහම රැවටෙන්න එපා. ඒ පිළිබඳව පුංචියට කියන්නම්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයන් ඉල්ලීමක් තියෙනවා අලුත් අවුරුදු තෑගි වෙනවා කියලා SMS එකයි Viber WhatsApp message එකයි ඒවට රැවටෙන්නට එපා. අලුත් අවුරුදු තෑගි වෙන බවට පවසමින් පැමිණෙන කෙටි පණිවිඩ හෝ සමාජ ජාල පණිවිඩවල මුදල් ලබාගෙන විවිධ ජාවාරම් කරන කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිනවා. ඒ වගේම සමය සංචාරක වීසා මත මෙරට පැමිණ සිටින විවිධාකාරයේ වංචනික ක්‍රියා සිදු කරපු නයිජීරියානු ජාතිකයන් 24 දෙනෙක් මේ වලට අත්අඩංගුවට අරන් තිනවා. මේකත් එක්ක ඔබට මතක් කරනවා අවුරුදු තෑගි වෙනවා කියලා කෙටි පණිවිඩ දීලා කෝටි ගණන් වලින් මුදලින් පාඩු විඳපු ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ පිළිබඳව මතක් කරලා තියෙනවා. රැවටෙන්න නම් එපා අලුත් අවුරුද්ද. දැන් බුද්ධික ඒ කිව්වේ දිනමින පුවත්පතේ තිබිච්ච පොතත් ඒ එක්කම දිනමින පුවත්පතේ කියනවා ජනමාධ්‍ය මාත්‍ය කෙහිලේ රමුකල්ල මහත්මයා කියනවා 2021 අවුරුද්ද අභියෝග ජය ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා අමාත්‍ය කෙහිලේ රමුකල්ල මහත්මයා කියනවා. ඒ කතාව ඇත්තයි කියලා අපිට හිතෙනවා. ස්වාධීන රූපවාහිනියම උදාහරණයක් හැටියට ගත්තම පුංචි තිරේ සාහිත්‍යකරුවා හැටියට තමයි සුදත් රෝහණයන් හැඳින්වුවේ. එතුමා සභාපති ධූරයට පත්වීමෙන් පස්සේ මේ කොරෝනා අභියෝගය මැද්දේ වුණත් ගමනක් ඇවිල්ලා තියෙනවා. සුබවාදී ගමනක්, ජයග්‍රාහී ගමනක්. එතුමා නිර්මාණකාරයෙක් විදියට, නිර්මාණකරුවෙක් විදියට ස්වාධීන රූපවාහිනියට වැඩිම සම්මාන ගෙනල්ලා දීපු නිර්මාණකරුවා ස්වයංජාත ඒ ආදී නිර්මාණ ඔස්සේ දැන් සම්මානනීය ගමනට පැමිණ තිබෙනවා. ඒ අනුව ජාතික උරුමේ නාලිකා සන්නාමයේ බවට ස්වාධීන රූපවාහිනිය පත් වී තිබෙනවා. රටට විකුමැති, දැයට හිත ඇති සැමට යහපති ගෙනෙන තිරපති මේ වසර පුරා, නව වසර පුරා එන වැඩසටහන් පෙරහර බලන්න. මේවා හරවත් මේ සියලු කාරණා එක ගත්තම ජාතික උරුමේ නාලිකා සන්නාමය අපිත් ඉන්නවා බුද්ධික. හැබැයි අපි මේ පේන්න හිටියට මේක පිටිපස්සේ ඉන්නවා ප්‍රධාන විධායක නිලධාරී නිශාංක මහත්මයා ඇතුළු ඊට පස්සේ මේ විශේෂයෙන්ම ප්‍රවෘත්ති අංශයේ සුධර්ම රදලේගොඩ මංගල රදලේගොඩ සියලු දෙනා කණ්ඩායම ඒ වගේම තමයි වැඩසටහන් අංශයේ වැඩසටහන් අංශයේ කණ්ඩායම සරත් කුමාර පෙරේරා ඇතුළු කණ්ඩායමම මතක් කරන්න කැමති හසන්ත ශ්‍රීලාල් හෙට්ටිආරච්චි ස්වාධීන රූපවාහිනිය ගොතම ඔබ මේ සියලු දෙනාම දන්නවා.
අධ්‍යක්ෂ මණ්ඩලය, නිෂ්පාදකවරු, ඒ වගේම මේ වැඩ කරන සියලුම කණ්ඩායම් මේ වෙලාවේ අපි සිහිපත් කරනවා ඉතාමත්ම ඉක්මනින් ඉස්සරහට එන ආකාරයක් වෙනවා සාජිත් පානිසේවි. ඒ පිළිබඳව මතක් කරන්න හදන්නේ. අපි සූදානම් කාටුන් වෙත යමු. ආරම්භ කරන සූදානම් මව්බිම කාටුනෙන් ජීවන වියදම බැඳලා තියෙනවා කොරෝනාත් එක්ක තමයි 2021ට යන්න වෙන්නේ කියලා MD වීරරත්න මව්බිමට ඉදිරිපත් කරන කාටුනේ තමයි මුලින්ම අපි ඔබට ඉදිරිපත් කරේ. ශ්‍රී සමයන් කියනවා දිව මේ අවුරුද්දේ මොකද්ද ප්‍රාර්ථනාව කියලා දිවෙන පුවත්පතෙන් තමයි අපි තෝරගන්නේ. චමෝත් පද්මශ්‍රීගේ අලුත් අවුරුද්දේ කිරිබත් කාලා මොනවද ප්‍රාර්ථනා කළේ? අවුරුදු 72ක් තිස්සේ කෙරුවා වගේ බලයට කොලල් කාලා ඒක නවත්තලා ලැබුණ අවසරේ ඉඳලා රට ගැන හිතලා වැඩ කරන දේශපාලනඥයන්ගේ ඇස් ඇරේවා කියලා තමයි කිරිබත් කාලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. MD වීරරත්නගේ මරිසිපාල කාටුනය මංගල කියනවා 3-2 බලයගත් ආණ්ඩුව සියල්ල මේ රට විනාශ කරාලු. 3-2 බලයගත් ආණ්ඩු සියල්ල මේ රට විනාශ කරාලු. අපේ ඔව් අනිත් ආණ්ඩුත් හැදුවා. අපොයි ඔව් අනිත් ආණ්ඩුත් හැදුවා. අංජනගේ කාටුනේ තෝරගන්නේ අපි දින විනපුවත්පතෙන් අපට බලය නොදීම ගැන ජනතාවද පසුතැවෙනවා කියලා සජිත් කියනවා. බලය දීලත් පසුතැවෙනවානේ. 2021ට යන ගමනක් ගැන තමයි සඳහන් කරන්නේ හසන්ත විජයනායකගේ කාටුනේ අරුණ පුවත්පතේ. මේ දවස්වල කොහොමද යන්නේ කියන එක ජනතාව බොහොම අමාරුවෙන් මේ ජීවන බර කරේ තියන් යනවා. ඒ වගේම මැති ඇමතිවරුත් ඒකේ එල්ල යන ගමන් කියනවා. මේ අවස්ථාවේ ඔබතුමාගේ අදහස මොකක්ද කියලා ජනමාධ්‍යයෙන් උත්සාහනවා. ජනමාධ්‍ය වලට පේන්න වෙන එකක් 2021 වසරටත් කරේ තියන් යන්නේ බොහොම අමාරු තත්ත්වයක්, අමාරු කොටයක්. බන්දුල ගුණවර්ධන මැතිතුමා නැත්තම් අවුරුද්දකුත් නැහැ, කාටුනුත් නැහැ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් පොකට් කාටුනේ කොහොමද බම් මෙදා පාර අවුරුදු පැතුම කියලා බන්දුල මැතිතුමා අහනවා ජයරත්නකින්. ජයරත්න කියන්නේ කළු කඩේ සුදු වී බඩු මිල ගණන් අඩු වී ගැසට් බිය දුරු වී දිනේවා නව වසර සරු වී. දවසේ 14 වගා තියෙනවා. හරි. රංචගොඩ ළමයා ඉදිරිපත් කරන්නම් 2020 වර්ෂය අවසාන විය 2021ට පියවර තැබුවාය. බණ භාවනාවක වාගේ නොසන්සුන්ව සිත මෙහෙයවමු අප මේ ආකාරයට. බණ භාවනාවක වාගේ සංසුන්ව සිත මෙහෙයවමු අපි මේ ආකාරයට. 2020 තුල කායික මානසික වශයෙන් කෙරී ඇති හරිදය වැරදිදය විමසුම් ඇසින් වෙන් කර ලබනා දැනුමෙන් නිවැරදි ලෙසම හැසිරෙමු ලැබු නව වසරේ. බණ භාවනාවක වාගේ සංසුන්ව සිත මෙහෙයවමු අපි මේ ආකාරයට කියලයි රංචගොඩ ළමයා කියන්නේ. හරි පරිස්සමෙන් සංසුන්ව. සංසුන්ව. එතකොට තව වෙලා තියෙනවද නැත්නම් දවසේ 14ට විතරයි වෙලාව තව තියනවලු. එහෙම ගත්තම අංජනගේ කියලා වැඩක් නැහැ කියන කාටුනේත් අපිට උපුට ගන්න පුළුවන්. අංජන කියනවා කියන වැඩක් නැහැ කාටුනේ. ඒ අනුව ඩොලර් දෙකේ කොවැක්ස් එන්නත පැත්තක දාලා රජයේ වැඩිමිලට චීනෙන් රුසියාවෙන් එන්නත් ගෙන්න ගන්න හදනවා කියලා පාටලී කියනවා. එතකොට අපි කොවැක්ස් එන්නත ගෙනාවොත් එතකොට කියයි චීනේ රුසියාවේ හොඳ එන්නත් පැත්තක දාලා රජයේ ඩොලර් දෙකේ බාල එන්නත් ගෙන්නනවා කියලා. දේශපාලකයන්ට මොනවද කියන්න බැරි. දිනමින අංජන ඉන්ද්‍රජිත්ගේ සුබ නවසරක් වේවා කියලා සුබ ප්‍රචාරය කරන්නේ නැත්නම් ප්‍රාර්ථනා කරන්නේ කොවිඩ්. දිනමින අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනය කොවිඩ් තමයි අලුත් අවුරුද්ද පිළිගන්නේ ජනතාව සුබ නවසරක් වේවා කියලා. පරිස්සම් වෙන්න මේ අලුත් අවුරුද්ද ගැනයි කතා බහ. දවසේ 14 කියලා කියන්නේ සාමාන්‍යයෙන් උදේ පත්තරේ එහෙම නැත්නම් උදේ පත්තර මේ අපි ගෙනෙන පත්තර මේන්තුවේ නිමාවනේ නෑ නිමාව නෙමෙයි දවසේ 14 ගෙනෙනවා. හැබැයි විරාමයක් තමයි දවසේ 14න් ඉක්බිතිව තිබෙන්නේ. වන් ෂොට් පැනිය සහ තව නොයෙකුත් ඒවා පෙන්නා රටට දිව ඔසු කරගෙන බීවා. එන්නේ අලුත් වසරකි ලෙඩ දුරු වේවා. සුන් වී කොවිඩ් රටටම පැණි ඉතිරේවා. විදුර අබේනායකගේ පද හතරයි මේ. සුන්වී කොවිඩ් රටටම පැණි ඉතිරේවා. මෙතනින් පස්සේ කොහොමද අලුත් අවුරුද්ද නැත්නම් නව වසර ගත කරන්න ඕන අලුත් විශේෂාංගයක් අපි දිනුෂත් එක්ක යන්නට සූදානම් වෙනවා. ඒ විශේෂාංගයේදී පැහැදිලි කරලා දෙන්න කැමතියි. ඔළුව හදාගන්නේ කොහොමද? පරිස්සම් වෙන්නේ කොහොමද? අලුත් අවුරුද්දට යන්නේ කොහොමද කියලා. ගොඩක් ලස්සන කාරණාවක් ලස්සන වැඩක් වුණාට පත් මේක. දුෂ්කර ආරම්භයක් ඉතා හොඳ අවසානයක් දක්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි අමාරුම කොටස ආරම්භ කරන එක හරියට ආරම්භ කරගත්තොත් අපිට ගොඩක් ලස්සනට යන්නට පුළුවන්කම ලැබෙයි. අපි පුංචි විරාමයකට යන්නේ. විරාමයෙන් පස්සේ දිනෝෂ සූදානම්
ඔළුවේ වැඩක් ඔළුව හදන්න. ඔළුව හදාගෙන සහ ඔළුව බේරගන්නත් බේරගන්නත් උර සුබ නව වසරක් වේවා කියලා මම ඔබෙන් සමුගන්නවා. දිනු ඉස්සරහට ඉන්නවා පුංචි විරාමයක්. මේ බලාගෙන හිටියේ දැන් මේක ඔබටත් තියෙන කාරණයක් තමයි මේ රාජකාරිය තමයි අද දවසේ තමයි SMS විදියට එහෙම නැත්නම් WhatsApp messages විදියට নানা ප්‍රකාර විදියට එහෙම නැත්නම් දුරකථන ඇමතුම් විදියට අද විවිධාකාරයෙන් සුබ පතනවා. හැබැයි සුබ පැතු පමණින්ම මේ නව වසර සුබ වෙනවාද? නව වසරද සුබ වෙන්නේ? එහෙම නැත්නම් මේ නව වසරද වාසනාව සතුට සම්පත මේවා කැඳවාගෙන ඉන්නේ අපිට අපි නව වසරට වාසනාව සතුට කැඳාගෙන යනවාද? මේක තමයි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබන්න තමන්ගේ ප්‍රායෝගික ජීවිතයෙන්ම උත්තරයක් සපයපු විශේෂඥයෙක් අද අපි මේ පත්තරමේන්තුවේ අවසාන භාගයට ආරාධනා කර සිටියා. ඒ තමයි පෞරුෂත්ව පුහුණු විශේෂඥ නීතිඥ දොස්තර කුමා ඉද්දමල්ලෙන. නැත්නම් වෛද්‍ය කුමා ඉද්දමල්ලෙන. මම ඔබතුමා හඳුන්වා දෙද්දිම කිව්වා දැන් ආය වෙන මොනවත් ඕනේ මේ මාව අරන් බලන්න කියලා කියන්න පුළුවන් ඔබතුමාට. ඔබතුමා නීතිඥයෙක් වෛද්‍යවරයෙක් පෞරුෂත්ව පුහුණු විශේෂඥයෙක්. මේ තමයි තමන්ගේ ඔබතුමාට තියන්නේ අපිට වගේ පැවිසි 4යි. හරිද? දැන් මේ තමයි හොඳ වෙලාව නව වසරක් ආරම්භ වෙනවා. අපි මේ නව වසරේදී මොනවද හිතන්න ඕනේ? මේ SMS වලින් සුබ පණිවිඩ තිබ්බ පමණින්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැනේ. අර දිනුෂගේ වචන වලින් මම දැක්ක ඉස්සලා කතා කරන සුබ නව වසරක් වේවා. සුබ නව වසරක් වේවා. දැන් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු මැති ඇමතිවරුන්ටත් ඒ වගේම ITN නාලිකාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සිට සියලුම දෙනාටත් ලංකාවාසී සියලු පුරවැසියන්ටත් සුබම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වසර ඊටාම විශේෂ වසරක්. මොකද 2021 ගැන අවුරුදු 50කට 100කට ඉස්සර පෙරම කියලා තියෙනවා 2021 කියන්නේ සන්දිස්ථාන වසරක් කියලා. සාමාන්‍යයෙන් අවුරුදු ගැන කතා කරද්දී මේ වසර 2021 2036 2050 රාතසී ක්ලාකුණත් කියලා තියෙන 2050 දී වෙන වෙනස්කම්. ඒ වගේ මේ විවිධ වෙනස්කම් වෙන වසරවල ලෙස ප්‍රෙඩික්ෂන්ස් ඒ කියන්නේ අනාවැකි කියලා තියෙනවා. මේ වසර විශේෂම එකක් මටත් හරි විශේෂයි. මොකද මගේ උපන්දිනයත් 21 හන්දා මේ අවුරුද්ද මට විශේෂයි කියලා මමත් හිතනවා. එතකොට මේ හැම වසරක්ම මම මගේ පෞරුෂත්ව පුහුණු ගමන් මගේ ඉගැන්වීම සඳහා නම් කරනවා. එතකොට මේ වසර මම නම් කරලා තියෙන්නේ කය මනස ආධ්‍යාත්මය පිළිබඳ විශ්ව විඥානයේ වර්ෂය කියලා. ඒ කියන්නේ Universal Consciousness of Body Mind Spirit. මම එහෙම නම් කරන්න හේතුව දිනුෂ දැන් අපි මේ කොරෝනා එක ඒමත් එක්ක මිනිස්සු ලෝකේ පුරා හැම තැනම විශාල විඥානයක් අවබෝධයක් ලැබුවා විවිධ දේවල් ගැන. ඒවෙන් මම උගන්වන තවත් එක න්‍යායක් තමයි පස්සෙන්ගල න්‍යාය කියලා කියන්නේ කායික මානසික ආර්ථික සමාජික සහ ආධ්‍යාත්මික කියන මේ අංශ පහේම පුද්ගලයෙක් සාර්ථක වෙන්න ඕන කියන එක. මේ අංශ පහ ගැනම මිනිස්සු කලින් හිතුවට වඩා වැඩි විඥානයක් මේ පසුගිය වසර තුර ලැබුවා. ඇයි මිනිස්සු දැනගත්තා මේ කය කියන එක මෙච්චර ශක්තිමත්ව තිබුණත් ජිම් ගිහිල්ලා මෙහෙම හදාගෙන පුම්බාගෙන හිටියත් මේ තප්පරෙන් එක චූටි වෛරසයකට මේක බිම දාන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. එතකොට මනස කියන එක කොච්චර ප්‍රබලද මේවා පරිපාලනය කරන්න මනස දුර්වල වුණාම කොච්චර අපි වැටෙනවද? දැන් මේ කාලේ මිනිස්සු ගොඩක් මනසින් වැටුණා කොරෝනා හැදෙන්න ඉස්සෙල්ලා හැදිලත් නැතුව. ඒතර ඒක මිනිස්සුන්ට තේරුණා. ඊට පස්සේ ආර්ථිකය සම්බන්ධව ගත්තාම ගොඩාක් ව්‍යාපාරිකයන්ට උගන්වන නිසා මම දන්නවා දහස් ගාණක් අය අපිට කතා කරනවා. ඒ කතා කරනකොට කියන ප්‍රධාන දේ තමයි එක්තරා කට්ටියක් වැටිලා. එක්තරා කට්ටියක් කොරෝනා කාලේ හොඳටම දියුණු වෙලා. තව කට්ටියක් එක්තරා මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ඉන්නවා මොකුත් ප්‍රශ්නයක් නැතුව. එතකොට එහෙනම් ආර්ථිකය පිළිබඳව හරියට පරිපාලනයක් නැතුව නිසි කළමනාකාරීත්වයක් නැතුව වැඩ කරපු අය තමයි වැටලා දෙනවා. මිනිස්සු හොඳ විඥානයක් ගත්තා. පරිපාලනයක් නැතුව වැඩ කළොත් ඕනම ශේෂ්ත්‍රයක් වැටෙනවා කියලා. එතකොට ඊළඟ එක තමයි සමාජික තත්ත්වය.
ඒ කියන්නේ සමාජීය සාර්ථකත්වය. දැන් අපි සමාජික තත්ත්වය කියන්නේ ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඔබතුමා මේ දැනුම ලංකාවේ ප්‍රචලිත කරන්න පුරෝගාමී වෙච්ච විශේෂඥයෙක්. දැන් විශේෂඥයෙක් බොහෝ වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි දැන් මේ කොරෝනා එක තව අවුරුද්දක් දෙකක් ඉන්න වෙයි. ඉතින් මේව මෙහෙම තමයි ඔක්කොම පැටිලා රස්සාවල් නැති වෙයි. ඇහෙන්නෙම එහෙම දේවල්. හැබැයි මේ 2021 පටන් ගත්ත මොහොතේ අපි කොහොමද හිතන්න ඕනේ? ඔව් දැන් 2021 පටන් ගත්ත මොහොතේ මම මතක් කරන ප්‍රධාන දේ තමයි අපි හැමලෙම ධන චින්තනය මෙතෙක් කල ඉගෙනුවේ. මම කියන්නේ පුළුවන් තරම් පස්සට යන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ අපි ආපු ගමේ දේවල් මේ පසුගිය කාල රජයෙන් වුණත් ගොඩාක් ව්‍යාපෘති ආරම්භ කළානේ. ඒ පැත්තට මිනිස්සු ගෙනියන්න. අන්න ඒ දේවල් ටික අමතක කරන්න එපා කියන එක. දෙවෙනි එක තමයි පුළුවන් තරම් නිදා ගන්න ඉගෙන ගන්න. මේක නිදා ගන්න වසරක් කරන්න. ඇයි අපේ නිින්ද නැතිවීම නිසා තමයි මිනිස්සු ගොඩාක් දුර්වල වෙලා තියෙන්නේ. පැය ගාණක් වැඩ කරනවා නිදා ගන්න අමතක වෙනවා. තුන්වෙනි එක තමයි මේ නිදා ගන්න අතරේ මතක තියාගන්න අවදියෙන් ඉන්න වග බලා ගන්න. දැන් ඔබ අවදියෙන් ඉන්නේ නැහැ කියලා මං කියන්නේ ගොඩාක් වැඩ කරනකොට මොලේ බිසි වෙලා කාර්ය බහුල වෙලා මෙලෝ දෙයක් අපිට පේන්නේ නැති වෙලා කල්පනා වෙන්නේ නැති වෙලා ගිහිල්ලා නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ. නිදා ගන්න ඉගෙන ගන්න අතරේ අවදියෙන් ඉන්න ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් කම්ෆර්ට් සෝන් එකකින් පහසුම කලාපයකින් මේ පහසුම කලාපයෙන් එළියට ඇවිදilla අපහසු දේවල් ඒත් හොඳයි නම් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. කරන කෙනෙක් වෙන්න. නීරස දේවල් කන්න බොන්න ඉගෙන ගන්න. දැන් රසවත් දේවල් අපි කන්නේ බොන්නේ. නීරස දේවල් කන්න බොන්න ඉගෙන ගන්න. මේ මූලික સિદ્ધාන්ත ටික තමයි පළවෙනි මැසේජ් එක වශයෙන් කියන්න තියෙන්නේ. ඒත් එක්ක සමාවෙන්න මට මග ඇරුණා. ඒ කියන්නේ මම මේක ලියා ගන්න පටන් ගත්තේ නිදා ගන්න කියන දෙවෙනි කාරණයෙන්. ඊට පස්සේ නිදා ගන්න හැබැයි අවදියෙන් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ අපහසු දේවල් කරන්න කියලා කිව්වා. ආපස්සට යන්න ඉගෙන ගන්න. ඒක තමයි පළවෙනි එක. ඔව් පළවෙනි එක. ආපස්සට යන්න ඉගෙන ගන්න. ආපස්සට ගිහිල්ලා ඒකෙන් ඉගෙන ගන්න. ඔව් දැන් ආපස්සට යන්න කියලා කියන්නේ දැන් අපි හැමදාම ඉස්සරහට යන්න ඉලක්ක තියන්න යන්න කියලා උගන්වන්නේ. දැන් මිනිස්සු ඉස්සරහට යනවා ඉලක්ක තියනවා යනවා නිමක් නැහැ කොහෙද යන්නේ කියලා දන්නේත් නැහැ දුවන්නන් වගේ දුවනවා. ඒ වෙනුවට ආපස්සට යන්න ඉගෙන ගන්න කියලා කියන්නේ ගමේ යන්න ගමේ වටිනාකම දැනගන්න ගස් කොළන් වල වටිනාකම දැනගන්න ගඟෙන් නාන්න ලිඳෙන් නාන්න එතකොට අර කැලෑ කොළවල රස බලන්න දැන් ස්වභාව ධර්මයෙන් රැක ගන්න අවශ්‍යයි කියන එක හිතට හොඳට ගන්න. මම ගොඩාක් සතුටු වෙනවා මේ රජය විසිනුත් විශාල ව්‍යාපෘති ගණනාවක් මම දැක්කා ඉස්සෙල්ලා දැන් ආපු වෙලාවෙත් මේ ටෙලිවිෂන් එකේ යනවා පටන් අරන් තියෙනවා. ඉතින් ඒක ලොකු සතුටක් මට. එන්න ඒ ආරම්භ කරපු ඒ දැනුම මම කියන්නේ විශ්ව විඥානයේ වසර කියලා. මේ විඥානය නැති කරගන්න නැතුව ඒ ආපස්සට යන ගමන් මගත් එහෙම්ම තියාගන්න. නැත්නම් ඉස්සරහටම යන ගමන් මගේ අපි ගියොත් එimhe එක්තරා තැනදී අතරමං වෙලා ඔය කොරෝනා වගේ දේවල් වල අපි විනාශ කරන්නම පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන ආපස්සට යද්දී අපිට මග හැරිච්ච තැන් හමු වෙනවා. ආපස්සට යන්න කියලා කියන්නේ මේ රිවර්ස් ගමනක් එහෙම නෙවෙයි. හැබැයි අපි මනසින් අපිට මග හැරිච්ච දේවල් මොනවද දකින්න කියලා. දැන් ඔබතුමාම කියද්දි මතක් වුණා දැන් අද පුවත්පත්වල අපි කිව්වා සීනි දුඹුරු සීනි ලංකාවේ හදන්න යනවා. මේ ලංකාවේ සීනි නිෂ්පාදනය කරපු රටක්. සීනි ලංකාවට ගෙන්නන්නේ දුඹුරු සීනි මෙහි හදනවා. අපි දැන් මේ අවුරුද්දේ කහ ටික අපේ හදාගන්න. මේ ඔබතුමා කියන්නේ ඒක නේද? ඒක තමයි මම මේ මතක් කරන ප්‍රධාන කාරණේ. ඒක හොඳ උදාහරණයක් දෙන්න කිව්වේ. ඒ කියන්නේ අපි ආපස්සට යන්න කියලා මිනිස්සුන්ට මේ රින වෙන්න කියනවා නෙමෙයි. ඒ අපිට කරන්න පුළුවන් දේවල් අපේ අර අතීතයේ තිබිච්ච ශ්‍රී විභූතිය අපිට අපෙන්ම ආයේ නැවත ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම මතක් කරන ප්‍රධාන දේ. ඒක කියන අතරේදී එහෙනම් දැන් මේ අවුරුද්දක් ජය ගන්න ඕනේ නම් ඒ අවුරුද්ද ජය ගන්න අපිට අනිවාර්යයෙන්ම අවුරුද්ද සම්බන්ධව සැලැස්මක් තියෙන්න ඕනේ. දැන් රජයෙන් අර ගියසරවල දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා යුද්ධෙ තිබිච්ච එක විසඳුවානේ. ඒ විසඳුවේ ක්‍රමානුකූල සැලැස්මක් හදලා ඒ තැන් බලලා ඒවට අදාළ කාලවලට වැඩ කරලා ඒ අදාළ උපකරණ ගෙනහැල්ලා ආයුධ ගෙනහැල්ලා අදාළ නිලධාරීන් පත් කරලානේ යුද්ධෙ දිනුවේ. එහෙනම් මේ සැලැස්මක් ඇතුව කරන නිසා තමයි දිනන්නේ. එහෙනම් වාට ජීවිතයේ අවුරුද්දක් 2021 සැලසුම් කරලා එක දිනන්න ඕනේ නම් ඒ යුද්ධ කරපු විදිය මතක් කරගන්න. කොච්චර අමාරු යුද්ධයක්ද? ඒකට සැලැස්මක් හදලා අදාළ දේවල් ඔක්කොම සමීප කරගෙන ඒකට කර යුතු දේම කරලානේ දිනුවේ. එහෙනම්
ඒකම ජීවිතයට අදාළ කරගන්න. එහෙනම් මේ වසරේ මෙන්න මගේ සිහිනය දෙසැම්බර් 21 වෙනකොට 2021 මම මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම සපුර ගන්නවාමයි කියලා දැඩි තීරණයක් අරගෙන ඒ තීරණයට දැන් මම දැක්කා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කරන ඉන්ස්ටාවෝල්ට් එකේ බලය, ජවය, ශක්තිය කියලානේ. එන්නේ තීරණයට බලය, ජවය, ශක්තිය දාලා දෛනිකව අවදියෙන් ඉඳගෙන මා විසින් කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කියලා තීරණය කරලා ඒ කළ යුතු දේවල් ටිකම කරමින් ගියොත් අර සිහිනය හිතනවාට වඩා ලේසියෙන් පහසුවෙන් හිතනවාට වඩා කලින් ඉටු වෙනවා. ඒක තමයි මම දහස් ගණනකට උගන්වමින් දැකපු දේ පසුගිය අවුරුදු 30ක විතර කාලේ. ඔබතුමා ඒ කියපු ප්‍රකාශනයේ එක වචනයකට මං යටින් ඉරක් හඳිනවා. ඒ තමයි ඔබතුමා කිව්වා දෛනිකව කියලා. ඒ කියන්නේ දැන් මේ ජනවාරි 1 වෙනිදා විතරක් නෙවෙයි දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් මේ දෛනිකව මට යුද්ධයක් තියෙනවා. මම මේ යුද්ධය දිනනවා. මේක තමයි මගේ සැලැස්ම. මෙහෙමයි මම දිනන්නේ කියනක ඔබතුමා කියනවා දෛනිකව ඒ සටන නිරත වෙන්න ඕනේ කියලා. ඔව්. ඒ කියන්නේ දැන් අපි ආපස්සට හැරිලා බලනකොට අතීතයේ හිටපු නායක නායිකාවන් දැනට වර්තමානයේ නායක නායිකාවන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු නායක නායිකාවන් මේ හැම එක්කෙනෙම අර ඉහළටම ගිය අයට මෙරට පිටරට ඕනම තැනක දෛනික කාලසටහනක් තියෙනවා. ඩේලි රූටින් එකක් තියෙනවා. ඒ අයගේ කාලසටහන තුළ එයාලා අනිවාර්යෙන් මේ දවසේ මම මේ ටික හැමදාම කරන රිචුවල්ස් ටිකක් තියෙනවා. සිරිත් විරිත් ටිකක් තියෙනවා. නැගිටපු ගමන් නිදා ගන්න යනකොට මේ දවසේ කරන. ඊට පස්සේ මං කිව්වේ කායික මානසික ආර්ථික සමාජික සහ ආධ්‍යාත්මික මේ අංශ පහටම අදාළව මේ කාලසටහන තුළ යම් යම් දේවල් තියෙනවා. එයාලා තින් කරනවා. ඒ නිසා ඒවා එහෙම සැලසුම් සහගතව දෛනිකව කාලසටහනක් නැතුව ඔහේ ඉන්න කණ්ඩායම ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කරපු විශේෂ පර්යේෂණයකම පෙන්ලා දීලා තියෙනවා 85%ක් කියලා. එහෙනම් මේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ. මුළු ලෝකෙම ඔහේ යන කට්ටිය 85%යි. ඒ නිසාල ජීවිතේ වැඩි යමක් සපුර ගන්නෙත් නෑ. එයාලා කරන්නේ ගොඩක් වෙලාවට අර 3%ක් අය තමයි ලිඛිතව සැලැස්මක් ඇතුව සිහිනයක් සහිතව ඉස්සරහට යන්නේ. ඒ අය තමාට ඕන වුණාට වඩා 10ට වඩා වැඩි ප්‍රමාණයක් සපුර ගන්නවා කියලා. ඉතින් කාර් එකක් ගන්න දිනුෂ හිතුවා නම් කාර් 10ක් ගන්න පුළුවන් නම් සැලසුම් කිරීම නිසා කියලා. එතකොට අර 180ට මැද තාතක් කට්ටියක් ඉන්නවා 15ක් විතර. මේ කට්ටිය ටිකක් හිතාස්සේ ඉලක්ක තියෙනවා සැලසුම් සහගත නැහැ. එහෙනම් කණ්ඩායම තුනක්. එහෙනම් අර 85%ක් විතර කට්ටිය මොනවද කරන්නේ? සැලසුම් සහගතව වැඩ කරලා ගත්තු කට්ටියට විරුද්ධව වැඩ කර විරුද්ධව කතා කර විරුද්ධව නැගී සිටීමේ විවේචනය කරමින් තවත් 85%ක් විතර දවසේ කාලය නාස්ති කරනවා. ඉතින් ඒ නිසා දිනන්නෙක් සහ පරදින්නෙක් ගැන අපි කතා කරනකොට පරදින්නෙක් කරන්නේ අර 85%ක් විතර කාලය තුල ඔහේ ඉඳලා 85%ක් විතරම තමාට නැති දේවල් ගැන කතා කරලා දුක් වෙවි අනිත් අයට දොස් කීකේ ගත කරනවා. එහෙනම් දිනන්නෙක් වෙන්න ඕන නම් 2021 වසරේ මම කියන්නේ අනිවාර්යයෙන්ම සැලැස්මක් ඇතුව සිහිනයක් දැකලා දිනචර්යාවක් දැන් දිනු ඉස්සෙල්ලා හෙව්වේ දිනචර්යාවක් ඩේලි රූටින් එකක් ඇතුව වැඩ කරලා අර 85%ක් විතරම කාලය තමාට ඕන දේවල් ගැන හිතමින් ඉන්න කෙනෙක් වෙන්න කියලා. දැන් ඉතාම වැදගත්. ඒ කියන්නේ දැන් කීරි පැණි ඉතිරෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔබතුමා කියන විදිහට අපි කරන්න ඕනේ අර 15%ක පිරිස අතරට අපි රිංග ගන්න ඕනේ. ඒ කියන්නේ ඔහේ අයාල යන අය නෙවෙයි 15%ක පිරිස අතරට රිංග ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ කාලෙන් 85%ක් මේ වෙනුවෙන් කැප කරන්න ඕනේ. 3%ක පිරිස අතර. 3%ක පිරිස අතර. 3% පිරිස අතර. One of the top 3% of the people. ඉතින් එතකොට සියලු දේ දිනන්න පුළුවන්. මේ පළවෙනි උපදේශයේ විදිහට ගත්තොත් දෙවෙනි උපදේශය මොකක්ද පුතුමා දෙන්නේ? දෙවෙනි උපදේශය තමයි දැන් අපි කතා කරොත් මේ වචනේ නැතුවම බෑ මේ දවස්වල කතා කරන COVID-19 කොරෝනා කියන කතා කළොත් ওই වචනේ අපේ කටින් කියපු වාර ගාන, ඒ වචනේ හිතපු වාර ගාන, ඒ සම්බන්ධ නිවුස් බලපු වාර ගාන දැන් දිනුෂගේ කටින් වුණත් දැන් අපි බලනවානේ ලස්සනට කතා කරනවා ඉස්සරට හරි ආසයෙන් මට දැන් අවුරුදු ගානක ඉස්සලා අපි හම්බුනේ. එතකොට ඒ වාර ගාන, ඒ කියපු වාර ගාන බලන්න තරාදියක දාලා කිරලා බලන්න ඔයාට ඕනුන ඔබට ඕනුණු දිනන්න යන ඉලක්කය ගැන හිතන්න, ඒ ගැන කියන්න, ඒ ගැන කතා කරන්න, තමාට ජය ගන්න ඕන දේ ගැන කියන්න, පුතාලට දූලට දරුවන්ට උපදෙස් දෙන්න කරන්න
ඔය වාරගානට ගත්තොත් එම තරාදිය දාලා කොයිකද වැඩියෙන් වැඩි වෙන්නේ අනිවාර්යයෙන්ම මෙතෙක් ආපු ගමනේදී හැටියට නම් අපි අර නෙගටිව් දේවල් නිෂේධනීය දේවල් තමයි වැඩි. වැඩියම කොරෝනා කෝවිඩ් මාස තරම් මනම් ගැන හිතමින් තමයි මිනිස්සු ගත කරලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම ඉලක්ක ජය ගන්න ඕන නම්, අවුරුද්ද ජය ගන්න ඕන නම්, ජීවිතය ජය ගන්න ඕන නම්, දිනන්න ඕන නම් තමාට අවශ්‍ය ඉලක්කයට යන ගමන් මගේදී මට ඇහුණ දැනුත් තව ඇඩ්වර්ටයිස්මන්ට් එකේ යනවා අර 100% කියන වචනේ. 100%ක්ම ඒ තමාට අදාළ ඉලක්කය තමා තුලින් බලගන්නන කෙනෙක් වෙන්න ඕනේ. මම ඒකට කියන්නේ ඔන්න මතක තියාගන්න ඒවා කියන්නේ කිව්වනේ. ඒ නිසා play full කියලා. ඒ කියන්නේ අපි කරන දේ උපරිමයෙන් කරන්නෙක් වෙන්න ඕනේ. දැන් මම මේ සාකච්ඡාවට එනකොට මගේ ෆෝන් එක ඔෆ් කරලා දාලා අනිත් ඔක්කොම ඔළුවෙන් පැත්තකට මේ සාකච්ඡාව කරන කියලා ඉන්නේ. දිනුෂත් එහෙමයි. එතකොට එහෙනම් අපි අතු ගන්න අතු ගන්න උපරිමයෙන් කරන්න ඕන. එතකොට අතු ගන්න එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. විශේෂඥයෙක් වෙනවා. එතකොට අපි හිතමු කතා පවත්වනවා කියලා. එයා ඒක උපරිමයෙන් කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඒ වගේ ඔයා තබලා තියෙන ඉලක්කයට යන ගමන් මගේදී තමාට සපුරා ගන්න ඕන ඉලක්ක ටික හොඳට හඳුනාගත්තට පස්සේ ඉලක්ක ටික සිහිනේනේ. ගොඩක් අය සිහිනේ දකිනවා. සිහිනේ දැක්වට දකින්නේ නැහැ මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ cause and effect කියලා හැකින් කියලා. ඒ කියන්නේ හේතුවක් සහ ඵලයක්. හේතුවක් සහ ඵලයක් නිසා තමයි සිද්ධ වෙන්නේ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ. දිනුෂ කාර්යයක් ගත්තාම මටත් හිතෙනවා කාර්යයක් ගන්න ඕනේ කියලා. ඒ නිසා මමත් තියෙන ඉලක්කයක් කාර්යයක් ගන්න. දැන් කමක් නැහැ කියන්නකෝ. දිනුෂ කාර්යයක් ගන්න ඒ යන ගමන් මගේදී උදේ නැගිටිනවා, ව්‍යායාම කරනවා, ඔය ඉස්සෙල්ලා මට කිව්වේ. ඒ වගේ ඒවා කරනවා. හොඳට ඇඟ ලස්සනට තියාගන්න උත්සාහ ගන්නවා. එදා දැකපු අර ඒ කඩවසම වදවත් තියාගන්නවා. ඒ ඔක්කොම කරන්නේ අර ඉලක්ක ටික ජය ගන්න නිරෝගීව ඉන්න ඕන හන්ද. එහෙනම් මමත් එහෙමයි. එතකොට එහෙනම් මිනිස්සුන්ට අමතක වෙනවා දැන් මේ ඉලක්කේ ජය ගන්න යන ගමන් මගේදී මගේ දෛනිකව කර යුතු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒ ටික කළොත් ඒ මත තමයි තමාගේ ඉලක්ක ඉෂ්ට වෙන්නේ කියලා මේක අමතක කරනවා. ඉතින් ආසයි හිතනවා මටත් ආසයි කියලා මටත් ආසයි කියලා මටත් ආසයි සේනියක් මම මට නෑනේ කෝතා මට ප්‍රොමෝෂන් ලැබුණේ නැහැ නැත්නම් කොහමද අදාළ උපාධිය පාස් වෙන්න බැරුණා. නමුත් ඒක යන ගමන් මම කොහෙද ඉන්නේ? Facebook එකේ පැය ගාණක් පැය 6ක් 7ක් දවසට සමහරලාට එක එකනාගේ වැඩක් නැති ඔහේ ඒවට මේවට කමන්නේ Facebook එකේ අපිට ලයිෆ් එක විඳින්නත් එපා අපි. නමුත් දැන් මම කියන්නේ අපේ කාලේ ගැලපෙන්න එපා මේකට අදාළ ඉලක්කයට අනුව. ලොකු ඉලක්ක නම් ලොකු කැපවීමක්. පොඩි ඉලක්ක නම් පොඩි කැපවීමක්. ඉලක්ක නැත්නම් ඔහේ ඉන්නවා. එතකොට එහෙනම් ඒ තමයි තෝරගන්න ඕනේ. Life is always the sum total of your choices. ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ අපි තෝරා ගැනීම වල එකතුවක්. එහෙනම් අද දවසේ දැන් 2021 ලබලා මේ ජනවාරි මාසේ 1 වෙනිදා උදෑසන දැන් තීරණය කරන්න ඕනේ මෙන්න මේ දේවල් මට ඕනේ. ඒ දේවල් ගන්න නම් මම මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට මේව අමාරුයිනේ. එතකොට අමාරු නම් එන අර කතා කරන්න ඕනේ. ඒක අතනින් බැයි නම් මේ අමාරුම කියන දේවල් කරන්න ඕනේ. ඒකට අපි කියන්නේ මයින්ඩ් ස්ට්‍රෙචින් කියලා. මනස අදින්න ඕනේ. එතකොට මේ මනස අදින්න කියලා කියන්නේ බැහැ කියලා හිතන දේවල් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් ජනාධිපතිතුමා ඇතුළු ওই නායකයන් එතන ගියාම කට්ටිය හිතනවා අපි සමහරට වැඳගෙන යනවා ගොඩාක් උදව් ඉල්ලන්න යනවා. අයියෝ මොකද්ද අපිට උදව්කත් කරන්නේ නැහැ කියලා හිතනවා. මේක හරිය ලේසි වැඩක් කියලා. නමුත් ඔය යටින් අපි නොදන්න අපි දන්න දේවල් ටිකක් තියෙනවා. එතෙන්ට එන්නේ නිලයට එන්න කොච්චර ප්‍රමාණයක් සිද්ධි ගණනාවක් අසමත්වීම සමත්වීම එපාවීම කලකිරීම ලෙඩ රෝග හිරයම් අරවම ගොඩාක් කරහ ඇවිදලා තියෙන්නේ. ඒ වුණා එකකින්වත් සැලිලා නැහනේ. එහෙනම් සැලෙන්නේ නැතුව එතනට ඇවිදලා තියෙනවනේ. එහෙනම් අද දවසෙත් එහෙනම් ඔබ හිතා ගන්න ඕන දේ තමයි අපේ ජීවිතයේ අනිවාර්යයෙන්ම වංගු ගගහ යන එකක් ගැටලු ප්‍රශ්න බාධක අවහිර හරහා යන එකක්. ඒ වාපුවම හිත සලා ගන්න බෑ. වැටෙන්න බෑ. මනසේ ශක්තිය දිගු කාලීනව තියාගන්න එකක් බවට පත් කරගන්න හැම වෙලේම කාය ශක්තිමත් වෙන්නේ මනස නිසා, මනස ශක්තිමත් වෙන්නේ කාය නිසා. මේ දෙක එකතුවෙන් ලස්සන අනාගතයක් උදා කරගන්න හොඳ වැඩ පිළිවෙලක් කරන කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සතුරු සාමි සෞභාග්‍ය වාසනා බුද්ධිය බලයේ ශක්තිය රැගත් ලස්සන අනාගතයක් උදා වේවා. යාන වාහන ගේදර ඉඩකඩ මුතුමැණි ආදී සියල්ලම ලැබිලා සියලු ජයග්‍රහණ ලැබිලා පැතුම් මිටුණු වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් ඔබතුමා කිව්වේ
තෝරා ගැනීම වල එකතුවක් ජීවිතය කියලා කියන්නේ. එහෙමනම් අපි හොඳ දේවල් තෝරගන්න ඕනේ. මේ ඒ සඳහා එළඹමක් අද අපි පත්තරමේන්තුවේදී හොඳ සුබවාදී ධනාත්මක පුවත් පමණයි තෝරගත්තේ. හැබැයි වැඩේ ලස්සනට ගියා කියලා ඔබට දැනෙනවා ඇති. අද උදේ පාන්දර මේ කතාබහ එක්ක හොඳ කික් එකක් ආවා ජනවාරි මාසේ 1 වෙනිදා. මේ කික් එක ගෙනාවු මේ කතාබහට නිස්ටමෝල්ට් අනුග්‍රහයකත්වයේ දැක්වුවා. ඔබ අමතර එක සැතපමක් එක්ස්ට්‍රා මයිල් එකක් කියන්න හරියට මේ අපිට මේ මාර්ගෝපදේශකත්වය ලබා දීපු පෞරුෂත්ව පුහුණු විශේෂඥ එතනින් නතරුන් නැහැ, නීතිඥ එතරින් නතරුන් නැහැ, වෛද්‍ය කුමා ඉද්දමල්ලේන මහතා වගේ අපි නැවත මේ ජවය සමග මේ බලය සමග මේ ශක්තිය සමග මේ ප්‍රබෝධය සමග මුණ ගැහෙමු. ඔබට ජයග්‍රාහී නව වසරක්. ආයුබෝවන්.